නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, වෙසක් පුණ්‍ය යාත්‍රා සදහම් වැඩසටහන් මාලාවේ අද අපි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසිරිමත් බව, ශාස්ත්‍රඥ වහන්සේ අසිරිමත්ව මේ සම්බුද්ධ ශාසනය 5000ක් කල සුරැකීමට ස්ථාපිත කරපු ආකාරය ගැන අපි ඉගෙන ගන්නවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සම්බුද්ධත්වයේ ලබනකොටම ඒ සම්බුදු නුවණින් ශාස්ත්‍රඥ වහන්සේට සියලු ලෝකයන් පරිපූර්ණ වශයෙන් පේනවා. අනාගත ලෝකයේ, වර්තමාන ලෝකයේ, අතීත ලෝකයේ සියල්ල ශාස්ත්‍රඥ වහන්සේට සම්බුදු නුවණින් පේනවා. ශාස්ත්‍රඥ වහන්සේට පේනවා මේ සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් පවතින්නේ ලංකාද්වීපයේ. ඒක ධර්මතාවයක්. ශාස්ත්‍රඥ වහන්සේ මේක දැක්කා. ශාස්ත්‍රඥ වහන්සේට පේනවා මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අප මහා බෝසතාණන් වහන්සේ ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු රටේම කේමංකර නමින් රජ කෙනෙක් කියලා හිටියා. කේමංකර රජුවන්ගේ පුතුණුවන් වෙලා හිටපු කේමංකර රජුවන්ගේ පුරෝහිත බමුණාගේ පුතුණුවන් වෙලා හිටපු කකුසඳ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබුවා. කකුසඳ බෝසතාණන් වහන්සේ විදුරු සංජීව මහරහතන් වහන්සේලා සමගින් එදා ඕජද්වීපේ නම් වූ ලංකාද්වීපේ, එදා ඕජද්වීපයයි. ඕජද්වීපයට වැඩම කරලා අබේ රජුරෝ මල්වතුවේ නැගෙනහිර පැත්තේ අබේ නුවර අබේ රජුරෝ රජකම් කරද්දී පුන්න කාල කියලා යක්ෂයෙක් නිසා ජර රෝගයක් පැතිරිලා යන්න ගත්තා. මිනිස්සු මෙරි යද්දී අපගේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ආසින් වැඩම කළා. අද මිහින්තලා පව්ව එදා දේවකූටේට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ එරදියෙන් මා වැස්සෙව්වා. මුළු ලංකා ද්වීපේම මලකුණු හොයදිලා මහා සාගරයට යද්දී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා අබේ රජුරෝ ඇතුළු පිරිස මෙතෙන්ට පැමිණෙත්වා කියලා. එදා භාග්‍යතුන් වහන්සේ අද මිහින්තලා පව්වට එදා දේවකූට පර්වතය රැස් කරලා පිරිස දහම් අමාවැසි වස්සවද්දී දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මගඵල ලැබුවා. භාග්‍යතුන් වහන්සේ වඩම්මගෙන ගියා. එදා අද මහා මෙවුනා උයන, අද මහා මේඝ උයන, එදා මහා තීර්ථ උයනයි. ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ වැඩ සිටින භූමියේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා දම්පැන් පූජා කොට කකුසඳ බුදුරජාණන් වහන්සේ සමාපatti සොයෙන් වැඩ සිටියා. එතනින් උඩමළුවට වැඩලා සමාපatti සොයෙන් වැඩ ඉඳලා අදිෂ්ඨාන කළා
කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ මහරි බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙහි වැඩම කරත්වා 500ක් මෙහෙණින් වහන්සේලා සමගින් දැනුවත් කළා කේමංකර රජුරවන්ට. කේමංකර රජු බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රත් සිරියලින් රේඛා ඡේදනය කරද්දී රේඛාව හඳිද්දී එරදියෙන් කැපිලා රන් කටාරමේ පිහිටියා. රන් කටාරම සමකින් කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ ආහස් ගමනින් වැඩම කළා ලංකා ද්වීපයට. එදා ඕජත්දීපේ බුදුරජාණන් වහන්සේගේ දෝතිය තබුවාම මහරි බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව බුදුරජාණන් වහන්සේ අබේ රජුරවන්ට දුන්න. අබේ රජුර උඩමළුවේ රෝපණය කළා. ප්‍රාතිහාර්ය සහිතව බෝධීන් වහන්සේ රෝපණය වුණා. මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේ එතනින් ලෝවාමාපාය පීඨන භූමියට වැඩලා සමාපatti සුවයෙන් වැඩ හිටියා. මහාදේව මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500ක් එහි වඩා හිඳුවා. තූපාරාම මළුවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා සීල චෛත්‍ය පිහිටි භූමියට. එතනින් අහසින් වැඩියා ආපහු ජම්බුද්වීපේ බලා. ආයේ නැවත යුගයක් ඒ යුගයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000 යුගයේ ආයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000ක් වෙච්ච යුගයේ ආයේ බුදු කෙනෙක් පහළ වුණා කොණාගමන නමින්. එදා ලංකාද්වීපයට වරදීපය කියලා හැඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ තිස්ස භාරද්වාජ නැමැති රහතන් වහන්සේලා සමගින් ආහස් ගමනින් වැඩම කළා වරදීපයට. එදා විශාලා මහනුවර වගේ විශාල දුර්භීක්ෂයක් සමගින් මිනිසු මෙරි මෙරි යන ස්වභාවයක් තිබ්බා. එදාත් භාග්‍යතුන් වහන්සේ වරදීපයට වැඩම කරලා සමන් කුළු පව්ව දේව කූටේ නම අතුරුදාන් වෙලා සමන් කුළු පව්ව සුමන කූටේ නමින් හඳුන්වද්දී අපේ බුදුරජාණන් වහන්සේ ඒ සුමන කූටේට වැඩම කරලා ජයන්ත කියලා රජ කෙනෙක් රජකම් කරනවා. රජුරු කැඳවලා එදාත් මහවැසි වස්සලා මලකුණු මුහුදට යවලා අර විදිහටම උඩ මළුවට වැඩම කරලා ස්වර්ණමාලීසය මළුවේ වැඩ ඉඳලා භාගතුන් වහන්සේ ඒ බුද්ධ ශාසනයේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කරලා භාගතුන් වහන්සේ ආපහු වැඩම කළා ජම්බුද්වීපේ බලා. ආයේ යුගයක් ආවා කාශ්‍යප බුද්ධ ශාසනයේ අප බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවක නමින් ජම්බුද්වීපේ සිටි කාලේ කොණාගමන බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා එදා මණ්ඩදීපයට වැඩම කරලා මිහින්තලා පව්වේ රජ්ජුරුව ඇතුළු අයියි මල්ලි යෝ රජ්ජුරුව අතර ලෝක යුද්ධයක් යන ලැස්සෙලා තිබ්බා. ඒ වෙලාවේ යුද්ධේ නවත්තලා ගිනිදැල් මවලා මහා වර්ෂා මවලා යුද්ධේ නවත්තලා බුදුරජාණන් වහන්සේ අර විදිහටම බෝධීන් වහන්සේලා රෝපණය කළා සමාපatti සුවයෙන් වැඩ ඉඳලා ජම්බුද්වීපයේ බලාපව පිටත් වුණා. භාගතුන් වහන්සේ ශාසනය පිහිටෙව්වා. ශාසන 3ක් පිහිටෙව්වා මේ කල්පය ඇතුළත. අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබනකොට මේ සියල්ල දුටුවා. බුදුරජාණන් වහන්සේට පේනවා අනාගතයේ සම්බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාද්වීපයේ. සියලු බුදුවරුන්ගේ ශාසන පිහිටන භූමිය ලංකාද්වීපයයි. ඒ ලංකාද්වීපයේම සම්බුද්ධ ශාසනය පිහිටවන්න තවම මනුස්ස ජනාවාස නැත. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේ මනුස්ස ජනාවාස පිහිටන්න පරිසරය හදන්න භාග්‍යතුන් වහන්සේ කාලේ පැමිණෙනතුරු සිටියා. සම්බුද්ධත්වයේ ලැබලා සත්සතිය ගතකොට භාග්‍යතුන් වහන්සේ ඒම වැඩම කළා පස්වක භික්ෂුන් වහන්සේලාට දහම් දේශනා කරන්නට. පස්වක භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිටත් කොට හැරියා. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං. භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩම කළා.
මහණිය ඔබ පිටත් වෙලා යන්න දෙදෙනෙක් එකම ආවක්තක යන්න එපා. දහම් ප්‍රචාරයේ යෙදෙන්න. දේව මිනිසුන්ට යහපත පිණිස සැපත පිණිස දහම් ප්‍රචාරයේ යෙදෙන්න මා උරුවෙලාවට වඩිනවා කියලා භාග්‍යතුන් වහන්සේ උරුවෙලාවට වැඩියා. උරුවේල කස්සප ජටිලයා දමනය කරන්නට අප ශාස්ත්‍රඥ වහන්සේ 3600ක් ප්‍රාතිහාර්ය පෑවා. ඒ ප්‍රාතිහාර්ය පාමින් සිටින දිනවල භාග්‍යතුන් වහන්සේ දා දුරුතු පුන් පොහෝ දවස. තාම වසරක් ගෙවිලා නැහැ සම්බුද්ධත්වයේ ලැබලා. දුරුතු පොය කියලා කියන ජනවාරි මාසයේ. දුරුතු පුන් පොහෝ දවසේ උරුවේල කස්සප ජටිලයාගේ මහා යාගයක් තිබුණා. අංග මගධ ජනපද වාසීන් විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උරුවෙලාවට රැස් වෙලා මහා යාගයට. උරුවේල කස්සප කල්පනා කළා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අද වනාන්තරේ ඉන්නේ බැරි වෙලාවත් මෙතෙන්ට වැඩම කරලා ප්‍රාතිහාර්යයක් පෑවොත් මගේ පිරිස ඔක්කොම ඉවරයි. අද ඔක්කොම පහදින්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට. ඒ නිසා උන්වහන්සේ අද නොවඩිනවා නම් හොඳයි අපේ වාසනාව. භාග්‍යතුන් වහන්සේ උරුවේල කස්සප ජටිලයාගේ හිත දැක්කා. දැකලා කල්පනා කළා එහෙමනම් අද මම දානට වඩින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ හේම උතුරු කුරු දිවින්ට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා අනවතත් විල්තර හිමාලයේ අනවතත් විල්තර දානේ වළඳා එදා සවස් යාමේ භාග්‍යතුන් වහන්සේ ඒම වැඩම කළා ලංකාද්වීපයට මහියංගනයට වැඩම කළා යක්ෂයන්ගේ යක්ෂ සමාගමයක්. මේ යක්ෂ කියන්නේ මනුස්ස ගෝත්‍රයක් නෙවෙයි යක්ෂයෝ. මහා බලගතු යක්ෂයෝ. ඒ යක්ෂයන්ගේ රැස්වීමක් සමාගමයක්. එතෙන්ට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා මහියංගන සෑය රජාණන් වහන්සේ පිහිටලා තියෙන භූමියේ තමයි රැස්වීම සංවිධානයලා තිබ්බේ. ආසින් වැඩම කරපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ මහා ඝන අන්ධකාරයක් මවාගෙන ආවා. ඉරහඳ අතුරුදහන් කළා. අධික සීතලක් මැව්වා. ශාස්ත්‍රුන් වහන්සේගේ සිත තුලත් යුද්ධයක්. ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ සිතවිල්ල වැඩ කරන්නේ කිසිම සත්‍යයකට හිංසාවක් පීඩාවක් නොවේවා කියන සිතවිල්ල. රට බේර ගන්නත් ඕනේ යක්ෂයන්ගේ. කිසි සත්‍යයකට හිංසාවක් පීඩාවක් නොවේවා කියන සිතවිල්ලෙන් අදිෂ්ඨාන කරලා ශාස්ත්‍රුන් වහන්සේ සීතල මැව්වා. වර්ෂාවක් මැව්වා. විශාල වැහි බිඳු වැටෙනවා. ගඟ පිටාර ගලාගෙන යද්දී යක්ෂයෝ කියනවා මහා ඝනාන්ධකාරයක් මහා වර්ෂා හැලෙනවා අන්ධකාරයක් තියෙනවා හිතා ගන්න බෑ. අහසින් එකපාරට ආලෝකයක් එක්ක බුදුරජාණන් වහන්සේ මතුවුණා. මතුවෙලා ශාස්ත්‍රුන් වහන්සේ පෙනී හිටියා. යක්ෂයෝ කියනවා ඔබ වහන්සේ මහා 이르දි බල සම්පන්නයි මහා බල සම්පන්නයි අපට අභය දුන මැනවි. භාග්‍යතුන් වහන්සේ තව ටිකක් මේ පිරිස দমনය කරන්න ඕනේ කියලා ආයුධ වර්ෂා හෙළුවා. වැලි වර්ෂා හෙළුවා. ගිනි අඟුරු වර්ෂා හෙළුවා. පර්වත වර්ෂා හෙළුවා. මේ පිරිස ශාස්ත්‍රුන් වහන්සේගෙන් අභය ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ අහුවා යක්ෂේනි මේ භූමියේ මට පත්කඩේ ටිකක් එලා ගන්නට පොඩි ඉඩක් දෙන්න පුළුවන්ද කියලා අහුවා. ඔබ වහන්සේට මේ දිවයින පූජා කරනවා. ඔබ වහන්සේට කැමති දෙයක් කරන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒම පහලට වැඩම කරලා මහා සෑය පිහිටි භූමියේ මහියංගන මහා සෑය පිහිටි භූමියේ ඒම පත්කඩේ එලාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. එහෙම පත්කඩේ උඩ භාග්‍යතුන් වහන්සේ ආසිටියේ ඒම පාත් වුණා පත්කඩෙත් එක්කම. යක්ෂයෝ වැඳගෙන බලාගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ ලංකා ද්වීපේ පුරාම පත්කඩේ පැතිරලා යන්න ඕනේ. ගස් ගල් පර්වත කිසි දෙයකින් ආවරණයක් නොවෙන්න පත්කඩේ පැතිරලා යන්න ඕනේ. දිව්‍ය විමාන සියල්ල බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් අයින් කළා. ඒකම භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා යක්ෂීන්ට පේන්න ඕනි තඹලෝකඩ උණු වෙවි වැක්කිරි එනවා වගේ පේන්න ඕනේ. දෙවිවරුන්ට එකම ගිනි ජාලාවක් පේන්න ඕනේ ආසී. පත්කඩේ පැතිරිලා යක්දී යක්ෂයෝ මුහුදු වෙරළ දක්වාම දුවනවා. භාග්‍යතුන් වහන්සේ මහා සාගරයේ ජලය යොදුනක් අයින් කළා. යොදුනක් අයින් කළා මුහුදටම දිව්වා. මුහුද මැද දැන් ඉන්නේ. දැන් යක්ෂීන්ට හිතුණා ශ්‍රමණයන් වහන්සේ පේනවද කියලා බලන්න ඕනේ කියලා.
බලද්දී භාග්‍යතුන් වහන්සේගේ පත්කඩෙත් එක්කම භාග්‍යතුන් වහන්සේ විශාල වෙලා සිරස පිහිටලා තියෙනවා බඹලොව පපු ප්‍රදේශයේ දෙව්ලොව විශාල වෙලා සාස්ෘණ වහන්සේ ලංකාද්වීපේ පුරාම වැඩ ඉන්නවා. එවන් රටක උපදින්න ලැබීම භාග්‍යයි. භාග්‍යතුන් වහන්සේගේ විශ්මිත නිර්මාණය ලංකාද්වීපයයි. අපි උපන් අපේ මාතෘ භූමියේ හිමිකරුවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝයි. භාග්‍යතුන් වහන්සේගේ සිරුර දැක්ක විතරයි යක්ෂයෝ හිතුවා අනේ මේ ශ්‍රමණයන් වහන්සේ පේන්නේ නැත්තම් කොයිතරම් හොඳද කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ මිහිරි බලයෙන් බැලුවා මේ පිරිස යවන්න පුළුවන් තැනක් තියනවද? බලද්දි භාග්‍යතුන් වහන්සේට පේනවා යක්ෂීන්ට ආහාරයේ පිණිස සියලු පහසුකම් තියෙන දිවයිනක් තියෙනවා. විශාල දිවයිනක්, සියලු සැප පහසුකම් තියෙන දිවයිනක්. සක්වල ගල පලා සක්වල ගලෙන් එපිට තිබිච්ච යොදුන් දහසක් දුර සක්වල මහා සාගරයේ තියෙන දිවයින අරගෙන ආවා ලංකාද්වීපයට ලං කළා. යක්ෂයෝ බැලුවා මේ විශාල දිවයිනක්, ලස්සන දිවයිනක් තියෙනවා. අපි මේකට පැනගත්තොත් ශ්‍රමණයන්ගෙන් අපිට බේරෙන්න පුළුවන්. පැන්න එහා පැත්තට. පැන්නාම භාග්‍යවතුන් වහන්සේට පේනවා සම්බුද්ධ ශාසනයේ පිහිටන්න බාධා පිණිස පවතින යක්ෂයෝ ටික පැන්නා. අනික් ටික ගැන එච්චර ගාණක් නැහැ. අර ටික පැන්න දැන්. භාග්‍යවතුන් වහන්සේ මේ දිවයින අරගෙන ගිහිල්ලා සක්වල ගලෙන් එපිට යොදුන් දහසක් ඈත සක්වලේ මහා සාගරයේ මැද ගිහින් තිබ්බා. තිබිච්ච තැනම ගිහින් තිබ්බා. ආදිෂ්ඨාන කළා 5000ක කාලයක් මේ යක්ෂීන්ට ආයි මේ දිවයින නොපෙනේවා. අපි යක්කු නෙවෙයි. අපි යක්කු බොලයි කිව්වට අපි යක්කු නෙවෙයි. එන අපි කවුද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒම ලංකාද්වීපේ වටා 3 වටක් පැදකුණු කළා මහා පිරිස් සජ්ජායනා කරමි. ආපහු භාග්‍යතුන් වහන්සේ ආරක්ෂාව පිහිටවලා වහයන්ගෙන සෑමල්ලුවේ වැඩ ඉඳමින් සියලු දෙවිවරු දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු රැස් කළා. ධර්මයේ දේශනා කළා. අසංකේය ගණනක් මගපල ලැබුවා. සුමන සමන් දිව්‍ය රාජයා සෝතාපන්න ඵලෙ සාක්ෂාත් කළා. සුමන සමන් දිව්‍ය රාජයා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිය ස්වාමීනි පූජෝපාරේ පිණිස යමක් දෙන්න. ලංකාද්වීපේ පළවෙනි සෑය පිහිටන්න මූලික අඩිතාලම සුමන සමන් දිව්‍ය රාජයට භාග්‍යවතුන් වහන්සේ සිරස අත ගාලා කිස්වැටියක් දුන්නා. මේ වෙලාවෙම ඒක තැම්පත් කරලා ඉර්ධියෙන් සුමන සමන් දිව්‍ය රාජයා ඉන්ද්‍රනීල මාණික්‍යමේ කරඬුවක් හදලා ඒම තැම්පත් කළා. භාග්‍යවතුන් වහන්සේ එතනින් නැගිටිනකොටම කරඬුව තැම්පත් වෙලා. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිට භූමිය කිසි කෙනෙකුට ස්පර්ශ කරන්න බෑ 5000ක්. තාම වැහිලා හොල්ලන්න බෑ. එහෙම භාග්‍යවතුන් වහන්සේ ආපහු ජම්බුද්දීපේට වැඩම කළා උරුවෙලාවට උරුවෙල කස්සප ජටිලයා දමනය කරන්නට. දෙවෙනි වතාවේදී ශාස්ත්‍රුණාසයට පේනවා මුහුදු වැසි නාගයෝ 84000කුයි ගොඩබිම වාසී නාගයෝ 84000කුයි අතර යුද්ධයක්. මේ නාගයෝ කියන්නේ ගෝත්‍රයක් නෙමෙයි. මුහුදේ කොයිද මිනිස්සුયો 84000ක් මුහුදු වැසි නාගයෝ ගොඩබිම වාසී නාගයෝ 84000යි යුද්ධයක්. භාග්‍යවතුන් වහන්සේ ආහසින් වැඩම කළා. සම්බුද්ධත්වයේ ලැබලා භාග්‍යවතුන් වහන්සේ දා බක්පෝයේ දවසේ අවුරුදු 5කට පස්සේ වැඩම කළා. දැන් භාග්‍යවතුන් වහන්සේ පළවෙනි වතාවට වඩිද්දී කපිලවස්තුවටවත් වැඩලා නැහැ. ලංකාද්වීපේ භාග්‍යවතුන් වහන්සේ කලින්ම වැඩියා පරිසරය හදලා යන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩියා ඒ නාගයේ দমনය කරන්නට. කලින් ජීවිතයක
පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානේ පූජා කොට නාගදීපේ උපාසකයෙක් කියලා හිටපු කෙනෙක් ඉපදිලා හිටියා වෘක්ෂ දේවතාවෙක් වෙලා කිරිපළු රුකක ජේතවනාරාමයේ ආයිනේ. භාග්‍යතුන් වහන්සේ වඩින් ලෑස්ති වෙද්දි ලංකාද්වීපේට අර දෙවියට පේනවා දැන් භාග්‍යතුන් වහන්සේ කොහේ හරි වඩින්න යන්නේ. ගිහිල්ලා වන්දනා කරන්න ඕනි කියලා වන්දනා කළා. ඇහුවා භාග්‍යතුන් වහන්සේ කොහේ හරි වඩින්නද යන්නේ? දෙවිය මං ලංකාද්වීපේට වඩිනවා. ඔබ මා එක්ක දැන් සූදානම් වෙන්න ඕනේ යන්න. ස්වාමීනි මා කෙසේ සූදානම් වෙන්න ඕනේද? ඔබේ නුගරු කිරිපළ වෘක්ෂයත් රැගෙන ඔබ සූදානම් වෙන්න ඕනේ නාගදීපේට වඩින්න. ඔබ පින රැස් කරගත්තේ නාගදීපේ යම් තැනකද එතන අද මා නාගීන් দমনය කරනවා. කිරිපළ වෘක්ෂයේම උස්සගත්තා දෙවියා. භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටිය ළඟ ඉන්නවා. දෙවියා අහසේ ඉන්නවා අර වෘක්ෂයත් අරගෙන. භාග්‍යතුන් වහන්සේ වඩිද්දී භාග්‍යතුන් වහන්සේගේ සෙවණට මුතු කුඩයක් ලෙසින් අහසින් අල්ලගෙන දෙවිය යනවා ලංකාද්වීපයට අහසින්. අහසින් වැඩම කරද්දී ආයමත් ඝන අඳුරක් මවලා අර යුද්ධයේ මැද්දේ ගිනි ජාලා මවලා ශාස්ත්‍රුන් වහන්සේ නාගයව দমনය කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒ විස්තරය ඔබ ගොඩාක් දන්න නිසා මම කෙටි කරලා කියන්නේ මණික් පළඟ භාග්‍යතුන් වහන්සේට පූජා කළා. භාග්‍යතුන් වහන්සේ මිනි පළඟේ වැඩ හිටියා. දෙවියා රුක්ෂයේ මුතු කුඩයක්සේ අල්ලාගෙන සිටියා. භාග්‍යතුන් වහන්සේ එදා ධර්මයේ දේශනා කොට ඒ නාගයෝ තිරිසන්නේ. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න බෑ නාගයින්ට. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. නාගයෝ හිත පහද ගත්තා. එදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා මණියක්කික නාරජුරුව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මාගේ රාජධානිය කල්යාණී දීපයයි ස්වාමීනී කැලණියට වැඩම කරන සීක්වා. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ආපහු ජම්බුද්දීපයට වැඩම කළා. නාගයා බලාගෙන හිටියා මණියක්කික තාම භාග්‍යතුන් වහන්සේ වැඩි නෑ. අවුරුද්දක් ගෙවුණා නෑ, දෙකක් ගෙවුණා නෑ, තුන්වෙනි අවුරුද්දේ කල්පනා කළා යනවාම. මං ගිහිල්ලා ආරාධනා කරනවා. මනුස්ස වේශයක් අරගෙන ආව සවැත් නුවරට. ඒ නාගීන්ට මනුස්ස වේශ ගන්න අණ්ඩජ නාගී ඉන්නවා, ජලාභජ නාගී ඉන්නවා, සංසේජ නාගී ඉන්නවා. නාග සංයුත්තයක් සංයුත්තනිකායේ තුනේ වෙනම භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. නාගයෝ ගැන. නාගයෝ පැවිදි වුණා බුද්ධ ශාසනේ. භාග්‍යතුන් වහන්සේ සිවුරු ගලවලා යවුවා ඔබට පැවිදි වෙන්න බෑ. ගිහිල්ලා සිල් ගුණ දම් පුරාගෙන තිරිසං ආත්මාවෙ මිදිලා එන්න කියලා. එහෙම නාගයෝ හිටියා. අද අපි මේ වගේ දකින්නේ නාගීනවල විතරයි. නේ? ඇත්තටම ඒ ස්වභාවය තියෙනවා. අපිට පේන ලෝකේ ස්වල්පයයි, නොපෙනෙන ලෝකේ විශාලයි. නේ? දෙයට තියෙන අයිස් කුට්ටියක් වගේ. උඩට පොඩ්ඩක් ඉස්සිලා තියෙනවා. යට ගොඩාක් තියෙනවා. උඩින් පේන්නේ පොඩ්ඩයි. නේ? ඒ වගේ මේ ලෝකේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා මණියක්කික නාරජුරු. භාග්‍යතුන් වහන්සේ 8 වෙනි අවුරුද්දේ වෙසක් පුන් පොහොව දවසේ පිටත් වෙන්න සූදානම් වුණා. එදා භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාලා ආනන්දිය 500ක් මහරහතන් වහන්සේලා සූදානම් කරගන්න කැලණි දීපේට වඩින්ට මණියක්කික නාරජුරුවන්ගේ නාග භවනට වඩින්න ඕනේ දානෙට. ආනන්දයන් වහන්සේ දාලා ඇස්ති කරගත්තා. සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කස්සප බක්කුල අඟුලිමාල ආදී මහරහතන් වහන්සේලා 500 නමක් මාගේ මාතෘ භූමියට වැඩම කරනවා. ආසින් රහතන් වහන්සේලා 500 නම. එදාත් මිනි පළඟක් සූදානම් කරලා තිබ්බ මණියක්කික නාරජුරු කල්යාණී නදී තෙර. භාග්‍යතුන් වහන්සේ භූමියේ වැඩ සිටියා. දම්පැන් වැළඳුවා. දහම් දේශනා කළා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ භූමිය මාගේ විමානයට වැඩම කරන්නට භාග්‍යතුන් වහන්සේ පූජනීය වස්තුවක් කරලා යන්න මාගේ විමානය. ඒට කලින් බුදුරජාණන් වහන්සේ වදාලා
මා මෙතනත් පූජනීය වස්තුවක් පිහිටවන්න ඕනේ නාගයන්ට කියලා භාග්‍යතුන් වහන්සේ කැලණි නදී පැම්පහස වෙලා ජල සාටිකාව එහෙම දුන්නා පූජනීය වස්තුවක් කරන්න. ගම් පතුලේ කැලණි ගඟ පතුලේ නාගයන්ට වන්දනා කරන්නට සිරිපතුලක් පිහිටෙව්වා. නාගයෝ මිනිස්සුෝ නම් ගම් පතුලේ පිහිටවන්නේ. ගම් පතුලේ පිහිටෙව්වේ නාගයන්ට වන්දනා කරන්නටයි. ඒක මිනිස්සුන්ට බෑ. භාග්‍යතුන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමගින් ආසින් වැඩම කළා සමන්කුළු පවුවට සමනල පවුවට ශ්‍රී පාදයට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ එහෙම පහළට බහිද්දී සිරිපතුල පිහිටවන්න සුමන සමන් දිව්‍ය රාජයා ඉන්ද්‍ර නීල මාණික්කයක් විශාල මණිකක් තැන්පත් කරලා තිබ්බා. භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩම කරලා වම් සිරිපතුල එහෙම පිහිටෙව්වා. එහෙම මණික අස්සට බැස්සා සිරිපතුල. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් සිරිපතුල නිල් මණික අස්සට බහිද්දී සිරිපතුල අහසින් මණික් වර්ෂාවක් වැටෙනවා. තාම මතු වෙනවනේ. මණික් පුරය, රත්න පුරය තාම තියෙනවා. මණික් වර්ෂාවක් වැටුණා. භාග්‍යතුන් වහන්සේ හේම නික්මුණා දේගවාපී සෑරජානන් වහන්සේ පිහිටන භූමියට. එතන සමාපatti සුවයෙන් වැඩ ඉඳලා මහසෙන් කියන දිව්‍ය රජුරෝ එතන පිහිටෝලා එතන අරහත්තරු පිරිවර සමගින්නේ අඳුර නසාලොව එළිය කරන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ අපගේ මුනි රජු දකින රිසින්නේ දෙව් බඹ පෙරවර බිමට වඩින්නේ අසමින් බුදු බණ දහම දකින්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ සම්බුදු බණ පද ලොව පැතිරෙන්නේ දම් සිරියෙන් ලොව එකලු කරන්නේ කසාවතින් දඹ දිව බබලන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ අප මුනිඳුන් බුදු ඇසින් බලන්නේ බුදු සසුනට බිම කොහිද සොයන්නේ සයුරේ මුතු ඇටයක් විලසින්නේ ඒ සිරිලක බුදු නෙතට පෙනෙන්නේ තුන් වරක්ම අප මුනිඳු වඩින්නේ යක් උවදුරු සැම බැහැර කරන්නේ පිරිත් කියා රැකවල් සලසන්නේ
බුදු සසුනට රට වෙන් කරලන්නේ මහා බෝ පිහිටන තැනට වඩින්නේ සෑ පිහිටන සෑම තැනට වඩින්නේ දෙවියන් හට රැකවල් පවරන්නේ අප මුනිඳුන් දඹදිවට වඩින්නේ සාදු සාදු අපි භාග්‍යතුන් වහන්සේ ඔය විදියට ලංකාද්වීපයේ සියලු කටයුතු සැලසුම් කරලා තව ශාස්ත්‍රඥ වහන්සේට සැලසුම් කීපයක් තියෙනවා කරන්න. ශාස්ත්‍රඥ වහන්සේ අවසානයේට සම්බුද්ධ ශාසනයේ පිහිටවලා ජම්බුද්වීපේ ශාසනයේ පිහිටවලා ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් පෑම පිණිස කුසිනාරාවට වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ කුසිනාරාවේ සල් රුක් දෙක අභියස යමක සල් රුක් දෙක අභියස ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් මංචකයේ වැඩ ඉන්නකොට ශාස්ත්‍රඥ වහන්සේට උපස්ථාන කරන්න වන්දනා කරන්නට ආසින් වැඩම කරනවා සග්දෙවිදානෝ. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා වැඳ වැටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයා ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවිඳ ඔබට කටයුත්තක් පවරනවා මෙතෙන් සිට ඔබට බාරයි මේ කටයුත්ත. පටිච්චිස්සසි දේවේන්ද්‍ර ලංකායන් මම ශාසනං දේවේන්ද්‍රය මාගේ සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයේ පිහිටනවා. මේ වෙන විට දැන් බුදුරජාණන් පේනවා වගුරට උපන් දියණියට සිංහේකට දාව උපන් සිංහ බාහු සිංහලි සීවලි දෙන්නාගේ පරම්පරාව හිටියා. ඉඳලා තියෙන්නේ ඔය ජගන්දලා කියන පැත්තේ කියන්නේ මුම්බායි පැත්තට උඩහා පාකිස්තානේ පැත්තට කිට්ටුවට වෙන්න තමයි ඉඳලා තියෙන්නේ. ඒකේ විස්තරයක් හම්බුණා. අපේ කවුද සෙන්රත් පරණිතාන මහත්තයට හම්බෙලා තියෙනවා. සෙන්රත් පරණිතාන මහත්තයා තොරතුරු හොයලා තියෙනවා විජය ආපු එක ගැන. ඒ කියන්නේ සිංහල පරම්පරාව හැදුනේ ඒ පිරිසගෙන් නම් ඉන්දියාවේ ඒ විජේට තව සහෝදරයෝ 30ක් හිටියා. ඒ සහෝදරයෝ 30ගේ පරම්පරාවක් නැද්ද කියලා සෙල්ලිපියක් හම්බෙලා තියෙනවා. ඒ පරම්පරාව තමයි සිං කියලා කැඩිලා යන්නේ. ඒ සිං පරම්පරාව හැදිලා තියෙන්නේ අර සිංහලයේ පරම්පරාවෙන්. සෙල්ලිපියක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඒ විජය ලංකාද්වීපයට ආවා 700ක් පිරිස සමගින්. මුම්බායි හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා ගොඩ බහිද්දී එදා තඹ වැල්ලට අත තියාගෙන හිටියා. එතකොට අත තඹ පෑ ගැන්නිච්ච නිසා නම තිබ්බ එකට තඹ පන්නී කියලා. භාගතුන් වහන්සේකට නමක් දැම්මා පටිච්චිස්සේ දේවේන්ද්‍ර ලංකායම් මම ශාසනං මාගේ ශාසනය ලංකා භූමියේ පිහිටනවා. ඒ නිසා ඔබ ලංකා භූමිය ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඒ වෙලෙම ඊට පස්සේ භාගතුන් වහන්සේ කළා තස්මාහි. ඒ නිසා දේවේන්ද්‍ර විජය දැන් ලංකාවට ගිහිල්ලා ඉන්නවා. විජය රැක ගන්න ඔය පිරිසගේ මනුස්ස ජනාවාස පිරිස විශේෂයෙන් භාගතුන් වහන්සේට උමනාවනේ විජය රැක ගන්න නෙමෙයි. විජයකින් පරම්පරාවක් යනවා. මනුස්ස ජනාවාස ආරම්භ වෙනවා ශාසනය පිහිටන්න. ඒකට තමයි විජය ආරක්ෂා කළේ. එහෙම නැතුව භාගතුන් වහන්සේට හොරෙක් ආරක්ෂා කරන්න ඕනි කියලා එහෙම එකක් තිබ්බේ නැහැ. මනුස්ස ජනාවාස පිහිටන පරිසරය හදන නිසායි. විජය ඒ භූමියේ මනුස්ස ජනාවාස පිහිටවල මහාන්සේ පැහැදිලිව තියෙනවා විජය දෙව්ලොව ගියා. අද මිනිස්සු විජයට බැන බැන ඉන්නවා. විජය දෙවියන් අතරේ.
නේ ඒ භූමියේ මනුෂ්‍ය ජනාවාස පිහිටන පරිසරය හදන්න භාගතුන් සැලසුම් කළේ එවෙලෙම සක්දෙවිඳු උපොල්වන් දෙවියන් පිටත් කළා පිරිත් නූල් දීලා පිරිත් පැන්දිලා ඉක්මනට විජය රැක ගන්න කියලා. ගිහිල්ලා පිරිත් නූල් ගැට ගහලා පිරිත් පෑන් බොන්න දුන්න පිරිත් පෑන් ඉස්සා කුවේණි එනකොට පිරිත් නූලේ බලයට අල්ලන්න බෑ. උපොල්වන් දෙවියා ගියේ තාපස වේශයෙන්. ඔබට ආරක්ෂාව පිණිස මේක පාවිච්චි කරන්න. මේක තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලය මේ විජය අහනවා අර තාපසීන් වහන්සේගෙන් මේ දෙවියන්ට මොකක්ද කියන්නේ? එතකොට තාපසීන් වහන්සේ කියනවා මේකට කියන්නේ ලංකාද්වීපයයි. ඔන්න නම ආවා. කවුද නම තිබ්බේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නම දීපු එක උපුල්වන් දෙවියෝ කිව්වා මේකට කියන්නේ ලංකාද්වීපය කියලා. එතන ඉඳලා ඒකේ නම එනවා ලංකාද්වීපය කියලා. සුද්ධ තමයි අපිට දුන්නේ ශ්‍රී ලංකා කියලා. අපි පාවිච්චි කළේ සිංහලද්වීපය ලංකාද්වීපය කියලා. එතකොට කොහේනි ඇවිල්ලා අල්ලන්න බලද්දි පිරිත් නූල හිර කළානේ ඔක්කොම නේද? බැල්ලියක ගැන්නුවා දාසිව. එහෙනම් මේ යකු මනුස්ස නෙමෙයි. මිනිස්සුෙකුට බෑ බැල්ලියක වෙසක් ගන්න. හංගන්න බෑ. එහෙම නොපෙනෙන්න හංගන්න බෑ. මේ යකින්නා. යකින්න තමයි හැංගුවේ. හැංගුවා. දැන් පේන්නේ කාටවත්. හසියෙන් පේන්නේ. විජේ ආව එනකොට විජේක පාට කඩුව අරගෙන ඈ මරන්න හැදුවා. බෙල්ලට තිබ්බ කඩුව. තී මරනවා පිරිස දෙන්න කියලා. ඔය නූල ගලවන්න කිව්වා. නූලේ බලයට යකින්නට මුක් කරන්න බෑ. නූල ගැලෙුවේ නෑ. එක්කෙනෙක්වත් නූල ගලවලා නෑ. ඒ නිසා කන්න බැරි වුණා. ඊට පස්සේ ඈ වැඳ වැටුණා. ඊට පස්සේ ඈ විවාහ වෙන්න කිව්සුණා. ඊට පස්සේ ඈ විවාහ වුණා. පිරිස බේරගත්තා. විජය මනුෂ්‍ය ජනාවාස ආරම්භ කරන්න පරිසරේ ආවා. ඊට පස්සේ ඈට දාව දෙන්නෙක් ඉපදුනා ජීවහත් දීපෙල්ල දෙන්න. ඒ දෙන්නත් සමග දැන් කවුද කුවේණි අනික යක්ෂ පිරිස ලංකාපුරේ ඉන්නවා. ඒ පිරිසව විජයට කියනවා යකින්න ඔබට මේ රට ගන්න නම් ඒ යක්ෂය විනාශ කරන්න ඕනේ. මං කොහොමද කරන්නේ මට පේන්නේ නැහැ කියනවා. මම තැන ටික පෙන්නන්නම් ඔබ ඒ තැනට ගිහින් කඩුවෙන් කොටන්න. එතකොට ඒ පිරිස යයි කියනවා. ඒ පිරිස මැරෙයි කියනවා. එහෙමනම් විජයට පේන්නේ නැතුව යන්න පුළුවන් නම් මිනිස්සෙක් වෙන්න බෑනේ. ඒ තැන පෙන්නනම් කියලා කඩුවෙන් කොට ගියා. ඔක්කොම ඝාතනය කළා. ඔක්කොම කියන්නේ ගොඩාක් ඝාතනය කළා. තවත් ඉතුරුණා. ඒ පණ්ඩුකාභය රජුගෙන් කාලෙකට ආයෙ ඉන්නවා. යක්ෂී හිටිය තවත්. ඇයි යකින්නක් උදව් කළේ වෙලබක වේසින් ඇවිල්ලා පණ්ඩුකාභය රජුරන්ට යුද්ධෙට. ඊට පස්සේ පණ්ඩුකාභය රජුරෝ අනුරාධපුරේ දේවාල හැදුවා යක්ෂයෝ වෙනුවෙන්. එහෙනම් මිනිස්සු වෙන්න බෑ. දේවාල හැදුවා යක්ෂයෝ වෙනුවෙන්. යක්ෂ දේවල්. ඊට පස්සේ අපේ විජේ රජුරෝ ජනාවාස පිහිටවල අභිෂේක කරන්න කාන්තාවක් නැහැ තාම. චෝල දේශයෙන් කාන්තාවක් ගෙනාවා. දරුවෝ නැත. එහෙමනම් අපි විජේගේ પરම්පරාව නෙවෙයි. යමෙක් කියනවා නම් විජේගේ પરම්පරාව කියලා එනම් වැඩි પરම්පරාවයි. ජීවහත් දීපෙල්ල දෙන්න සිරිපාද අඩවියට පිටත් වුණා. ඒ පිරිස ගිහිල්ලා වැඩි પરම්පරාව බිහි කරගෙන ගියා. තාම වැඩි પરම්පරාව යනවා. එහෙනම් වැඩි પરම්පරාව අපිට අදාළ නැහැ. ඊට පස්සේ විජේගේ પરම්පරාවක් නැහැ දැන්. ඊට පස්සේ රජගමට කෙනෙක් කිව්වා හොයද්දී විජේගේ මල්ලි කෙනෙක් හිටියා සුමිත්ත රජුරෝ ඉන්දියාවේ. විජේගේ මල්ලිට පණිවිඩයක් එවුවා කවුරු හරි කෙනෙක් එවන්ට රජකමට සුදුසු. බාල පුතා හිටියා පණ්ඩුවාසදේව. පණ්ඩුවාසදේව රජුරෝ සෙම්පතිවරු 30ක් සමග ඇමතිවරු 30ක් සමග ලංකාද්වීපයට එව්වා. ඇවිල්ලා අභිෂේක කරන්න කාන්තාවක් බැලුවා නෑ. රජ වෙන්න අභිෂේක කරන්න කාන්තාවක් නෑ. වාසනාවට සුදෝන් මහරජුරුවන්ගේ අප මහා බෝසතාණන් වහන්සේගේ පිය රජතුමා සුදෝන් රජුරුවන්ගේ මල්ලි වූ
අමිතෝදන ශාක්‍යයාට දාව උපන් පුතාලා දෙන්නයි ආනන්ද මහරහතන් වහන්සේයි පණ්ඩු ශාක්‍යයයි. පණ්ඩු ශාක්‍යයා ශාක්‍ය සංහාරය වෙලාවේදී ගඟින් ඉතරට පැනලා ගංගාන ගඟින් ඉතරට පැනලා නගරයක් හදාගෙන හිටියා. ඒ පණ්ඩු ශාක්‍යයාට, ඒ කියන්නේ ආනන්දයන් වහන්සේගේ මල්ලි මේ පණ්ඩු ශාක්‍යයාට දාව ඉපදලා හිටිය කුමාරවරු 7 දෙනයි කුමරියයි. කුමරිය වනාහි බද්ද කච්චායනා. බද්ද කච්චායනා කුමරිය ලස්සන රූ සපුව. ලස්සන රූ සපුවෙන් යුතු බද්ද කච්චායනා කුමරිය ගන්ට රජවරු ගහ මරා ගන්න ගත්තා. රජුරෝ කුමරිය නැවක නංගලා කැමති කෙනෙක් ගනීවා කියලා කුමාරිකාවෝ 30ක් සමග නැවේ නංගලා පිටත් කළා. නැව පාවෙලාවා ලංකාද්වීපයට. රජුරවන්ට ආරංචි වුණා නැවක් ඇවිල්ලා තියෙනවා. ගෙන්න ගත්තා. ඈ කිව්වා මා ශාක්‍ය කුමරියක්. මා ශාක්‍ය කන්‍යාවක්. රජුරෝ ඈ අභිෂේක කළා. සිංහලේ අම්මා විදිහට එනවා. බද්ද කච්චායනා කුමරිය ශාක්‍යලේ සිංහලයට එකතු වුණා. සම්බුද්ධ ශාසනයේ රකින්න ජාතිය ශාක්‍ය ජාතිය. ශාක්‍ය පරම්පරාව සම්බුද්ධ ලේ ඥාති පරම්පරාව ලංකාදීපයට එකතු වුණා. සුසීමා දේවිය බද්ද කච්චායනාගේ අම්මා බැලුවා. කුමරිය ගේ දිහාවක් ආරංචි වුණා ලංකාදීපේ ඉන්නවා කියලා. තොරතුරු හොයාගෙන එන්න කියලා අනික් රජකුමාරවරු 6 දෙනාම පිටත් කළා. වැඩිමාළු ගාමිණී කියන කුමාරයා තබාගෙන අනික් කුමාරවරු 6 දෙනා පිටත් කළා ලංකාදීපේ රාජකුමාරිකාවන් සමග. ලංකාදීපේට ආපු රාජකුමාරවරු එක්කෙනෙක් නගරයක් නිර්මාණය කළා. අනුරාධ කියන ශාක්‍යයා නගරයක් නිර්මාණය කළා. අනුරාධපුරය ශාක්‍ය පරම්පරාවක් නිර්මාණය වෙලා යනවා. මාතෘ පරම්පරාවයි පීතෘ පරම්පරාවයි දෙකම ශාක්‍ය. රෝහණ ශාක්‍යයා ශාක්‍ය පරම්පරාවක් බිහි කළා රුහුණේ. උරුවේල ශාක්‍යයා ශාක්‍ය පරම්පරාවක් බිහි කළා ගම්පොළ මහවැලි නගරය. උරු කියන්නේ වැල්ලට, උරුවේල කියන්නේ මහවැලි. මහවැලි ගම හරහා ගඟ ගලාගෙන ගිය නිසා ගඟට නම තිබ්බා මහවැලි කියලා. නගරයට නම තිබ්බා මහවැලි ගම. දැන් ගමේ නම වෙනස් වෙලා දැන් ගම්පොළ. ඊළඟට අපේ රාම ශාක්‍යයා නගරයක් නිර්මාණය කළා රාමගෝණය අද ත්‍රිකුණාමලය. විජිත ශාක්‍යයා නගරයක් නිර්මාණය කළා විජිතපුරය. දීඝාවු ශාක්‍යයා නගරයක් නිර්මාණය කළා දීඝවාපී. ලංකා භූමිය පුරා ශාක්‍ය පරම්පරාව පැතිරිලා ගියා. ශාක්‍ය පරම්පරාව බුදුරජාණන් වහන්සේගේ ලේ ඥාති පරම්පරාව. ඒ පරම්පරාව පටන් ගත්තේ මේ මහා භද්‍රකල්පේ මහා සම්මත නමින් ඕපපාතිකව පහළ වෙච්ච රජ කෙනෙක් හිටියා. පළවෙනි රජුරුව මේ ලෝකේ. ඒ රජුරුවන්ගේ පරම්පරාව අඩු කුලයකට කලවම් වෙන්නේ නැතුව එක දිගට රාජකීය පරම්පරාව ආවා. අඩු කුලයකට කලවම් වෙන්නේ නැතුව ඒ පරම්පරාව සුද්ධෝදන රජුරෝ දක්වාම පැවතගෙන එද්දී අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබන්න මනුලොවට එන ලෑස්ති වෙද්දී කුලේ බලනවා. කුලේ බලද්දී කල්පයක් ලේ ධාතුව පිරිසිදු රාජකීය පරම්පරාව පේනවා. ඒ පරම්පරාවට තමයි ආවේ. ඒ පරම්පරාව කැඩෙන්නේ නැතුව ලංකා භූමියට එනකන් ශාක්‍ය ලේඛිත කරගෙන ආවා. දැන් ඉවරයි. කෑවා දැන්. මේ ශාක්‍යලේ කල්පයක් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ ලේ ඥාති පරම්පරාව. ඒකට තමයි නම තිබ්බේ මහා වංශය. ශ්‍රේෂ්ඨ වංශය. මහා වංශය. කල්පයක් පිරිසිදු ලේ ධාතුවකින් උරුම සම්බුදුරජාණන් වහන්සේගේ පරම්පරාව. මහා වංශය.
ඒකයි දැන් මේ අයින් කරන්න හදන්නේ ලෝකෙ මිනිස්සු ඔක්කොම එකතු වෙලා. මහාවංශයට ගහන්න එකයි. ඒ නිසා අපි සිහි පිටව ගන්න ඕනේ. මේ ගැන හොඳට තීරුම් ගන්න ඕනේ. කියන්නේ විජය කුමරු මේ රටටයි එන්නේ. මිනිසුන්ගේ වාසය ඇරඹෙන්නේ. බුදු සසුනට නිසි කාලය එන්නේ. මහරහතුන්ගේ සිත යොමු වන්නේ. ඉන්දියාවේ ජම්බුද්වීපේ රහතන් වහන්සේලා එකතු වෙලා පළවෙනි ධර්ම සංගායනාව කළා. ආය අවුරුදු 100කින් දෙවෙනි ධර්ම සංගායනාව කළා. ඊළඟට ලංකාද්වීපේට මේ ශාසනය අරගෙන යනකම් ඉන්දියාවේ රැකිලා තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ අධිෂ්ඨානයේ ලංකා භූමිය. ඒ වෙනකන් රැකිලා තියෙන රහතන් වහන්සේලා මුක්කුග ගහ රකින්නවා වගේ සංගායනා කර රැක්කා. ශාසනයේ පිහිටන භූමිය ලංකාද්වීපයයි. ඒකේ පරිසරය හැදෙන්න ඕනේ. දෙවලෙන් චුත වෙලා දෙවියෙක් ආවා ජම්බුද්වීපේ රජ වෙන්න. ඒකට පරිසරය හැදුවා. ආපහු ඉන්දියාවේ ධර්මයේ ප්‍රචාරය වෙන පරිසරයක් තියෙන්න ඕනේ. සක්දෙවිඳුගේ මැදිහත්වයේ ඉස්සරහට ආවා. ශාක්‍ය පරම්පරාවේ කොටසක් කැඩලා ගිහිල්ලා හිමාලය පැත්තේ රාජධානි පිහිටවගෙන හිටියා. ඒ පරම්පරාවට නමක් තියලා තිබුණා මයුර රාජවංශය කියලා. අර ශාක්‍ය පරම්පරාවම. ඒ පරම්පරාවේ උපන්න චන්ද්‍රගුප්ත කුමාරයා චාණක්‍ය නැමැති බමුණා විසින් හොඳට රාජකමට සුදුසුකම් හදලා ධනනන්ද රජුරවංග ඝාතනය කරලා පාටලිපුත්‍රය ඇල්ලුවා. ඒකීය රාජ්‍යයක් අඛණ්ඩ රාජ්‍යයක් බිහි කරන්න ලෑස්ති වෙද්දී චන්ද්‍රගුප්ත කුමාරට විශාල ප්‍රමාණයක් අල්ල ගන්න පුරුවන් වුණා. හැබැයි ඔක්කොම අල්ලන්න බැරි වුණා. චන්ද්‍රගුප්ත රජුරවංගේ පුතා බින්දුසාර. බින්දුසාර රජුරවංගේ පුතාලා 101යි. ඒ ඔක්කොම මැද්දේ කෙනෙක් ඉන්නවා මහා පින්වන්ත බලගත් කෙනෙක්. ඒ වනායි අපගේ අශෝක ධර්මාශෝක රජුරු. චණ්ඩාශෝක ලෙසින් විශාල සංහාරයක් කරලා ජම්බුද්වීපයේම ඒකී රාජ්‍යයක් කළා. රාජ්‍යයක් කරලා ඒ ධර්මාශෝක රජුරෝ රජකමට පත් වෙද්දී ඒ ගැනම අර මනුස්ස ඝාතන වෙච්ච එක ගැන සෝකීව කල්පනා කර ඉන්නකොට තමයි කලින් ජීවිතේ සහෝදරයා අවුරුදු 7 චූටි රහතන් වහන්සේ නමක් ලෙසින් මාලිගාව ඉස්සරහින් වඩිනවා. නිග්‍රෝධ රහතන් සසරේ පුරුද්ද සහෝදරයනේ අයියා කලින් ජීවිතේ දකිද්දි හිත පැහැදුනා. මාලිගාවට ගෙන්නගෙන සිංහාසනේ වාඩිනා උන්වහන්සේ අපමාද වර්ගයේ සජ්ජායනා කළා. පැහැදුනා ගුරුවරයා කවුද කියලා ඇහුවා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියලා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කොහොමද ආවේ? දෙවෙනි සංගායනාවෙන් පස්සේ රහතන් වහන්සේලා කල්පනා කළා තව ටික කාලෙකින් ආයේ මේ අරුබුද එනවා. සංගායනාව කරන්න ඕනේ. ඒකට සුදුසුකම් තියෙන කෙනෙක් දෙවියන් අතර බැලුවා මිනිස්යන් අතර බැලුවා කවුරුත් නැහැ. බඹලව බලද්දී ඉන්නවා තිස්ස බ්‍රහ්මරාජයා. රහතන් වහන්සේලා ගිහිල්ලා ආරාධනා කළා වඩින්න මනුලොවට ශාසනය මේ ආරක්ෂා කරන්න. වැඩලා ලෑස්තිලා ඉන්නවා සංගායනාව කරන්න. වයස අවුරුදු 120යි. ඒත් ඉවසගෙන ඉන්නවා. තාම ඉන්නවා අවුරුදු 120යි සංගායනාවට මුල පුරන්න. සංගායනාව කරලා ධර්මයේ ආරක්ෂා කරලා ශාසනයට ඇතුල් වෙලා හිටිය අන්‍ය තීර්ථකයෝ 60000ක් සිවුරු ගලවලා යවුවා. ඊට පස්සේ වේදිසා දේවියගේ පුත් කුමරා ධර්මාශෝක රජුරවන්ට දාව උපන් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි වීමටපත් වුණා. අවුරුදු 20 දී පැවිදි වීමටපත් වුණා. උපසම්පදා වුණා.
කෙස්වැටි අතට දෙනකොටම රහත් වෙලා. රාජ කුමාරයා කෙස් ටික කපලා අතට දෙනකොට රහත් වෙලා. නැගණිය සංගමිත්තාව කෙස් ටික කපලා අතට දෙනකොට රහත් වෙලා. මහා පින්බල සහිත. ඇයි හිමුනේ? ඒ දෙන්නා විශේෂයි. ඒ දෙන්නා වෙන්කලේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ලංකා දීපේට වෙන්කලේ මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකා දීපේට වඩින්න රජගහනුවර හරහා වැඩම කළා වේදිසාවට. වේදිසාවට වැඩම කරලා ඉත්‍ය උත්‍ය සම්බල බදසාල මහරහතන් වහන්සේලාත් එක්ක සුමන සාමණේරයන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කළා. එෙහිදී බණ්ඩුක උපාසක සූදානම් වුණ අනාගාමී වෙලා චූටි. එතකොට උපාසක කියපුවාම දැන් ලංකාවේ නම් චිත්‍රවල තියෙන වයසක කෙනෙක් කෙස් රැවුල් දාලා සුදු රැවුලක් තියෙන කෙනෙක් දාලා චූටි කෙනෙක්. මිහිඳු මහරහතන් වහන්සේගේ අම්මගේ දුවගේ පුතා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට පුතා වෙන්නේ ඥාතිකමට චූටි කෙනෙක්. එක්කරගෙන වඩින ලෑස්ති වෙලා හිටියා. හිටියේ මොටසීව රජුරෝ කලුරිය කරලා දේවානම්පියතිස්ස රජුරෝ එනකම්. මොකද මිහිඳු මහරහතන්ට පේනවා දැන් සහෝදරයෝ 3 දෙනායි. එක්කෙනෙක් ධර්මාශෝක රජුරෝ, අනිත් එක්කෙනා නිග්‍රෝධ රහතන් වහන්සේ, අනිත් එක්කෙනා දේවානම්පියතිස්ස රජුරෝ කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේට මී පිටු පූජා කළා. ඉතිරිලා යන්න පූජා කළා. ධර්මාශෝක රජුරෝ ප්‍රාර්ථනා කළා යොදුනක් අහසේ යොදුනක් පොළොව යට බලේ පිහිටන්න මේ පින උපකාර වේවා කියලා. අයියා ගැරහුවා නුඹ මේ කරපු දෙයට මේ රටින් බැහැරටම යන්න ලැබේවා කියලා. පස්සේ හිත පැහැදවලා ආය අනුමෝදන් කරවලා හැදුවා. හැබැයි කර්මාන් රූප රටින් බැහැර වෙලා ඒකත් වාසනාව ලංකාදීපෙට එන්න වුණා. අනිත් එක්කෙනා කිව්වා නුඹ නීච තැනක උපදින්න ඕනි කිව්වා. ඒ නිසා ඒ අයියට වෙච්ච දේ එයා පස්සේ සමාවරගෙන අනුමෝදන් වුණා. නමුත් ඒ වෙනකොට වෙච්ච දෙයට එයා ගිහිල්ලා ඉපදිලා හිටියා. මේ යුද්ධේ මැද්දේ ධර්මාශෝක රජුරුවන්ගේම සහෝදරයෙක්ගේ පුතෙක් මේ තාත්තව ඝාතනය වුණා. අම්මා ගිහිල්ලා හැංගිලා නිග්‍රෝධ රුකක් මුලදී දරුවා බිහි කරලා ඔය අඩුකුලේ පවුලක තමයි හැදුනේ. අම්මා ඒ පවුලක ඉඳලා තමයි දරුවා පෝෂණය කළේ. රජුරුව මරයි කියලා හැංගි. අර නිග්‍රෝධ මූලයේ යටද වෘක්ෂ දේවතාවෙක් තමයි ආරක්ෂාවල් දුන්නේ. ඒ වෘක්ෂ දේවතාව ආරක්ෂාව දීපු නිසා ගහේ නමින්ම නම තිබ්බා නිග්‍රෝධ කුමාරයා කියලා. නිග්‍රෝධ රහතන් වහන්සේ වෙලා ඉපදුනේ ඒ විදිහට. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ සාංචියේ වේදිසා නුවර බලාගෙන ඉන්නවා. අම්මත් එහි ඉන්නේ. අම්මත් පැවිදි වෙලා. තාත්තා ධර්මාශෝක රජුරෝ වේදිසා දෙවි පැවිදි වෙලා ඉන්නවා දැන් එහි. සාංචියේ ලංකාදීපේට වඩින්න දේවානම්පියතිස්ස රජුරෝ රජ වෙනකම් බලන් ඉන්නවා. රජ වුණා. අදිෂ්ඨාන කළා. දේවානම්පියතිස්ස රජුරෝ අදිෂ්ඨාන කළා රජුරෝ මිහින්තලා පව්වට එන්න ඕනේ. මම දැන් ධර්ම දේශනා කරන්න ලෑස්තිලා යද්දි එතන ඉන්න ඕනේ. ධර්මාශෝක රජුරෝ ඊට කලින් තුඩු පඬුරුත් එක්ක තිසරණී ගැන වර්ණනා කළා සංදේශය යවලා තියෙන්න ඕනේ. ඒ ඔක්කොම සිද්ධ වෙලා ඔක්කොම බලලා ලෑස්ති වෙනකොට සක් දෙවිඳු වෙනවා. ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට දැන් වඩින්න කාලයයි. ඔබ වහන්සේ වඩිනාතුරු අපි මේ බලාගෙන සිටින්නේ. ඔබ වහන්සේ ලංකා දීපේට වඩිනවා කියලා පිරිනුවම් මංචකයේදී භාග්‍යතුන් වහන්සේ මට වදාලා. ස්වාමීනි මේට කාලයයි වඩිනාසීක්වා කියලා ආරාධනා කළා. සක් දෙවිඳු මිහිඳු මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් වැඳගෙන එනවා. මිහින්තලා ආරාධනා ගලට වෙලා රහතන් වහන්සේ අනෙක් රහතන් වහන්සේලා පිරිස හැංගුවා ඉර්ධියෙන්. රජ්ජුරුවෝ ගෙන්න ගන්න එනකොට සක් දෙවිඳු යනවා හිමීට ගෝනෙකුගේ වෙස්යෙන් පිටිපස්සෙන් ඇවිල්ලා. ගෝනට විදින්න
රජ්ජුරුව පස්සෙන් එනකොට සක්දෙවිඳු දුවගෙන එනවා ආරාධනා ගල පැත්තට. එතනින් අතුරුදහන් වෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කතා කරනවා තිස්ස කියලා. මගේ නම කියන්නේ කවුද? අමුතු රූපයක් සිවුරක් පුරවගෙන. දන්නේ සමනාමයන් මහරජ ශ්‍රමණයන් වහන්සේලා මහරජාපි ඔබට අනුකම්පා තතේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගත දඹදිවේ ඉඳලා ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මෙයාට අර මතක් වුණා පණිවිඩය ඇවිල්ලා සංදේශේ. හරි මේ පිරිස. එකපාරට පිටිපස්සෙන් මතු කළා අනිත් පිරිස. මේ පිරිස කොයිලාද ආවේ? මාත් එක්ක ආවේ. මම පෙන්වුවේ නෑ කිව්වා. පාරට වැඩම කරලා සේල චෛත්‍ය පිහිට භූමිය එතන ඉඳලා රජ්ජුරුවන්ට ධර්මයේ දේශනා කළා. රජ්ජුරුව හිත පැහැතුණා. එවෙලෙම පිටිපස්සෙන් සේනාව එනවා. රජ්ජුරුවන්ට බත් එක අරගෙන ඇවිල්ලා. රජ්ජුරුවන්ට හිතන දැන් මේ විකාල වෙලාව. හැබැයි මුන්නාසලගෙන් අහන්න ඕනි දානි වළඳනවද කියලා. රජ්ජුරුව අහනවා ස්වාමීනි දානි වළඳන කලින් දේශනාවේ තියෙනවා විකාලය කියලා. චුල්ලාතිපබඳ සූත්‍රයේ තියෙනවා විකාලේ ආහාර ගන්න නැහැ කියලා. ඒක දැනගෙනම ආය ඇහුවා. හරි නෑ කියලා. අපි දානේ අරගෙන ඉන්නේ ඔබ අනුභව කරන්නකෝ. දානෙත් අරගෙන ආරාධනා ගලට නග්ගලා සුමන සාමරේරන් වහන්සේට කිව්වා දෙවරුන්ට ආරාධනා කරන්න කියලා. ඔන්න ඉස්සෙල්ලාම වචනේ ඇහෙනවා සමන්ත චක්කවාලීසු හාත්පස සක්වල සිටින දෙවරුනි වැඩම කරන ධර්මයේ ශ්‍රවණය කරන්ට මිහිඳු මහරහතන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වල දෙවරු රැස් කරලා සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළා. අසංකේය ගානක් මගපල ලැබුවා. අපි කියමු මෙලොවට පිං ඇති දෙවියෙක් එන්නේ දම්සෝ නිරිඳුට පුතෙකු ලැබෙන්නේ මිහිඳු නමින් ඒ පුතුවම තන්නේ පින් සිරියෙන් පුතු හොඳින් වැඩෙන්නේ රාජ්‍ය සැපතට නැත කුමරු ඇලෙන්නේ බුදු සසුනට සිත නිතර යොදන්නේ නිසි වයසෙදී සිවුරක් දරමින්නේ ගෞතම සම්බුදු සසුනට එන්නේ ගුණ දම් රස නිසි පුරුදු කරන්නේ මුනි බණ දාමට සිතයි යොදන්නේ තුන් පිටකය හදවතින් දරන්නේ මිහිඳු තෙරිඳු අම නිවන ලබන්නේ පැවිදි වෙසින් මර සෙනගක් එන්නේ මිස දිටු මත බුදු බණට කියන්නේ දම්සෝ නිරිඳුන් පෙරටයි එන්නේ ධර්මය සංගායනා කරන්නේ
දුසිලුන් සසුනේ බැහැර කරන්නේ රට රටවල රහතුන්ද යවන්නේ ලක්දිව බබලන එළිය ලෙසින්නේ මිහිඳු තෙරුන් සිරිලකට වඩින්නේ පොසොන් සඳයි අහසේ පායන්නේ රජුන් එදා දඩයමටයි යන්නේ මිහිඳු තෙරුන් අහසින් වඩිමින්නේ මිස්සක පව්වෙහි පාද තබන්නේ තිස්ස තිස්ස යයි රජු අමතන්නේ බියපත් වෙන රජු අහස බලන්නේ සොඳුරු ශ්‍රමණරුවකුයි බබලන්නේ මිහිඳු තෙරුන් මේ ලෙස පවසන්නේ රජුනි ශ්‍රමණ නම අපට කියන්නේ දම් රජුගේ සව්වෝ අපි වන්නේ තොප ගැන අනුකම්පා කරමින්නේ දඹදිව සිට අපි මෙහි පැමිණෙන්නේ අඹ පැනයකි රජුගෙන් විමසන්නේ නුවණැති බව තෙරිඳුන් දැනගන්නේ දම් දෙසුමට මේ බිමට වඩින්නේ සාදු සාදු බුදු බණයි ඇසෙන්නේ ඇත් පියවර උපමාවට ගන්නේ ලස්සන සම්බුදු බණ කියසෙන්නේ තිස්ස නිරිඳු හට එය වැටහෙන්නේ තුන් සරණය පිහිටට අරගන්නේ සාදු සාදු ඒ වෙන විට තවත් අපිට කියන්න පුළුවන් ඒ වෙනකොට මේ තිබිච්ච ස්වභාවය දැන් බුදුරජාණන් ආනන්දයන් වහන්සේගේ මල්ලිගේ දරුවෝ ටික තමයි ආවේ. එහෙනම් ආනන්දයන් වහන්සේ ගැන අනිවාර්යෙන් දන්නවා මේ පිරිස. බුදුරජාණන් වහන්සේ ගැනත් අනිවාර්යෙන් මේ පිරිස දන්නවා. නොදැනෙන්න හේතුවක් නැහැ. එහෙනම් පරම්පරාවෙන් ඇවිල්ලත් මේක කතාව තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා හිටියා.
ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තිනවා. ශ්‍රමණයන් වහන්සේලාගෙන යම් වැටහීමක් තිබිලා තියෙනවා. බුද්ධ ශාසනය ගැන යම් වැටහීමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ පිරිනමන පාල අවුරුදු 236යි. දැන් අපිට දහස් ගානක මේනකට ඉතිහාසයක් තියෙනවනේ. ඒ කියන්නේ ලිඛිත නිසා මේ නමුත් යම් ප්‍රමාණයකට තියෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා රජුරුව ස්වාමිනී ඔබ වහන්සේලාට නවාතම් පහසුකම් රජතුමනි අපි මෙහිම වැඩ ඉන්නම් ඔබ යන්න කියලා. රජුරු පිටත් කළා සේනාව සමග. ස්වාමිනී හෙට උදේම එහෙනම් දානෙට වඩින්ට රජමාලිගාවට අපි ලෑස්ති කරලා තියන්නම් කිව්වා. උදේ පාන්දර රජුරුව රියදුරෙක් කිව්වා පිරිස වඩම්මගෙන එන්න කියලා. එනකොට බණ්ඩුක උපාසක පැවිදි කරලා. පළවෙනියට ඉස්සෙල්ලම හාහාපුරා කියලා ලංකා දීපේ යම් කෙනෙක් පැවිදි කළා නම් ඒ බණ්ඩුක උපාසක පැවිදි වුණා. රියදුරාට කිව්වා ඔබ ඔය රතෙන් ඔබ පිටත් වෙලා යන්න අපි වඩින්නම් කියලා. කියලා රහතන් වහන්සේලා අහසින් වැඩම කළා. වැඩම කරලා පටමක චේතිය කියලා නම් කරලා තිනවා දැන් තැන. පටමක චේතිය පිහිටි තැන උන්වහන්සේලා අහසින් වැඩම කරලා සිවුරු පුරවනවා. රජ ගෙදරට යන්න එපා. සිවුරු පුරවනවා. රේදුරා තාම එනවා. රේදුරා එතනින් යන ගමන් ස්වාමීනි ඔබ වහන්සේලා මට එන්නම් කියලා ඔබ වහන්සේ කොහෙන්ද වැඩි කියලා අහනවා. මම මේ වේගින් ආව ඉක්මනට රජුන්ට පණිවිඩය දෙන්න. ඔබ වහන්සේලා වැඩලා කලින් කොහෙන්ද වැඩි කියලා ඇහුවා. අපි බිමින් වැඩි නෑ කිව්වා. එතකොට දැනගත්තා එහෙනම් ආසින් වැඩලා කියලා. ඊට පස්සේ රේදුරා ගිහිල්ලා රජුන්ට දැනුවත් කළා රජතුමනි මං ආවා කිව්වා. කෝ ඒ රහතන් වහන්සේලා වැඩියද කියලා ඇහුවා. රජතුමනි හරි වැඩක් වුණා. රහතන් වහන්සේලා මට කිව්වා ඔබ යන්න අපි එන්නම් කියලා. මම වේගෙන් ආවා. මං එනකොට මෙතන මෙතන ආවල් තැන සිවුරු පොර ඉන්න කොහෙන් ආවද කියලා මට හොයාගන්න බෑ කියලා. මං හිතන්නේ ආසින් වැඩලා වෙන්නේ නැති කියලා. රජුරෝ දන්නවනේ. කොහෙන්ද ආවේ කියලා රජුරෝ දන්නවා. රජුරෝ දානේ ලෑස්ති කළා දන් වැළඳුවා. දානේ වළඳලා රජමාලිගාවේදී ධර්මයේ දේශනා කළා මිහිඳු මහරහතන් වහන්සේ. ඊට පස්සේ ඉඩමදි නන්දන උයන තියෙනවා. නන්දන උයනට එකරගෙන වඩම්මගෙන ගියා ලස්සනට ආසන පනවලා සුදුරෙදි අතුරලා ලෑස්ති කළා. අනාගත වාක්‍ය කියන පිරිස දැක්කා මේක. දැක්ක ගමන් කිව්වා රටම ඇල්ලුවා කිව්වා. රජුරෝ ඇල්ලුවා රටම අල්ලලා ඉවරයි. ආසන පනවලා තියෙන විදිහින් කියන්නම් මුළු රටම මුන්නාසලා අල්ලලා ඉවරයි කියලා දැන්. ඇල්ලුවා ඉතින්. නේද මිහිඳු මහරහතන් වහන්සේ අපිට පිට කෙනෙක් නෙමෙයි. අපේ ලේ ඥාති පරම්පරාව. ඒ ධර්මාශෝක රජුරු ශාක්‍ය වංශේ. එහෙනම් අපේ පරම්පරාවම මිහිඳු මහරහතන් වහන්සේ ඇල්ලුවා. ලංකාවම ඇල්ලුවා. හරියටම ඇල්ලුවා. අල්ලපු ඇල්ලිල්ල තාම අපි අහුවෙලා. ඒ ආවට්ටනී මායාව හරි සුන්දරයි. ලස්සනයි. උන්වහන්සේ ධර්මයේ දේශනා කළා බාල පණ්ඩිත සූත්‍රේ. අනුලා දේවී ඇතුළු 500ක් අන්තපුර කාන්තාව සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. විශාල පිරිසක් මගපල ලැබුවා. දැන් සෙනගට ආරංචි වුණා මෙන්න මගපල ලැබනවා ධර්මයේ දේශනා කරනවා අසිරිමත් ධර්මයක් කියනවා. මේ විශ්මිත ධර්මය ආන්ට එන්න කියලා. මිනිස්සු පොරකකා හැම පැත්තෙම එනවා මේ උන්වහන්සේලා බලන්ට. එද්දී රජුරෝ කල්පනා කළා පිරිසට ඉඩමදි. එහෙනම් ඇත් ගාන ලෑස්ති කරන්නකෝ ඔක්කොම සුද්ධ කරන්නකෝ. හේදුවා. මුළු ඇත් ගාලම හේදුවා. හොදලා ඔක්කොම පරිසරය හදලා ධර්ම දේශනා කරන්න ලෑස්ති කළා. ධර්මයේ දේශනා කළා. දේවදූත සූත්‍රේ, කජ්ජනීය සූත්‍රය ආදී දේශනා කළා. විශාල පිරිස දහස් සංඛ්‍යාත පිරිස් මගපල ලබනවා. එක දිගට මගපල ලබනවා. සියලු දෙනාටම සතුට උපදී ලංකා භූමියේ මගපලලාභීන් බිහි වෙන පටන් ගත්තා. එක දිගට බිහි වෙනවා. අනුලා දේවිය ඇතුළු 500ක් කාන්තාව කියනවා
රජතුමනි අපිට පැවිදි වෙන්න ඕනේ. රජුරු කියනවා ස්වාමීනි මේ අනුලාදී ඇතුළු මේ කාන්තාව පුරාංගනන් කියනවා පැවිදි වෙන්න ඕනේ කියලා. මොකද කරන්න කියලා ඇහුවා. රජතුමනි මට පැවිදි කරන්න අවසර නැහැ මේ ශාසනයේ. මාගේ නැගණිය සංඝමිත්තාව භාග්‍යතුන් වහන්සේ වෙන් කරලා තියෙන ලංකා භූමියට බෝධීන් වහන්සේ සමග ඈ වඩම්මගෙන එන්න බෝධීන් වහන්සේගේ විස්තරේ 8 වෙනි දානවා. ඒ නිසා ඒක කෙටි කරනවා බෝධීන් වහන්සේ සමග ඈ වඩම්මගෙන එන්න කියලා පිටත් කළා. ඊට පස්සේ අරිට්ඨ ඇමතිට කතා කළා. අරිට්ඨ ඇමතිලා දෙන්නෙක්. ඒක අරිට්ඨ ඇමති කෙනෙක් හිටියා. එයාට කතා කරලා කිව්වා ඔබ දැන් පිටත් වෙන්න එහෙනම් මේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් බෝධීන් වහන්සේත් වඩම්මගෙන එන්න දැන් පිටත් වෙන්න කිව්වා. එහෙම පිටත් කළා ලෑස්ති කරලා. ඒරෙදි බලයෙන් මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළා දවසින් නැව යන්න. දවසින් නැව ගියා. ඊට පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් බඳින්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ දින කීපයක් එහි වැඩ ඉඳලා රජුරු ලෑස්ති කළා. නන්දන උයන උන්වහන්සේලාට පූජා කළා. පූජා කරලා මහා මිහුණා උයන පූජා කළා. මහා මේඝ උයන ආරාම කැපද වහන්සේලාට කියලා ඇහුවා. කැපයි කිව්වා. කොහොමද කරන්න කටයුතු කරන්න කියලා. ඊට පස්සේ වේලවනාරාම පූජා කතාව විනේ පිටිකේ විස්තර කළා. ඒ විදිහට අතපැන්වක් කරලා පූජා කළා. මහා මිහුණා උයන පූජා කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේට පහවද උදේම මල් මිටි ලෑස්ති කරලා තිබුණා මල්. ඉස්සෙල්ලාම මිහිඳු මහරහතන් වහන්සේ රජමාලිගාවේ දකුණු දොරටුවට ගියේ. රජුරුවන්ගේ මාලිගාවේ දකුණු දොරටුව ළඟට ගිහිල්ලා මල් ටිකක් පූජා කළා. මහා පොළොව හෙල්ලුම් කාලා ගියා. ලංකා භූමියේම හෙල්ලුම් කාලා ගියා. රජුරුව අහනවා ස්වාමීනි මොකක්ද උනේ? ඔබ වහන්සේ මල් ටික මෙතන තැන්පත් කළා මොළ භූමියේම හෙල්ලුම් කෑවා. රජතුමනි මෙතන තමයි සතර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේ පිහිටන භූමිය. මේ භූමියේ අපේ බුදුරජාණන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටනවා. මෙතන සූදානම් වෙන්න ඕනේ එකට. භාග්‍යතුන් වහන්සේ සමාපatti සුවයෙන් වැඩ ඉඳලා අදිෂ්ඨාන කළේ මෙතන රජුරුවන්ගේ මාලිගාවේ දකුණු දොරටුව. දෙසිතක් නෑ රජුරුවෝ ලෑස්ති කළා මාලිගාව ගැලෙව්වා. මාලිගාව ගලවලා එතන ලෑස්ති කළා බෝධීන් වහන්සේ රෝපණය කරන්න. එහෙම ලෝවාමාපාය පීඨන භූමිය ළඟට වැඩලා එතන මල් මිටක් පූජා කළා. එතන ආයෙ හෙල්ලුම් කාලා ගියා. රජතුමනි ඇයි රජුරහන ඇයි ස්වාමීනි මෙතන තමයි සංඝයාගේ විනය කර්ම කරන තැන. මෙතන භූමිය වෙන් කළා භාග්‍යතුන් වහන්සේ. එතනින් චතුස්සාලාව පිහිටන තැනට එතනත් මල් මිටි පූජා කළා. එතනත් කිව්වා. ඊට පස්සේ දානශාලාව ළඟට වැඩම කළා. දානශාලාව ළඟට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේට එතෙන්දී මිනිස්සෙක් අරගෙන අඹ ගෙඩියක් බලන්නේ වෙන හැටි අඹ ගෙඩියක් අරගෙන ආවා. රජුරුව හේම ඒක පිළියෙල කළා මහරහතන් වහන්සේට පූජා කළා. මහරහතන් වහන්සේ වැළඳුවා. වළඳලා රජුරන්ට කියන රජතුමනි ඔක රෝපණය කරන්න කිව්වා. රෝපණය කළා. එතනම රෝපණය කළා. ඊට පස්සේ අර වළඳපු එක අපේ මිහිඳු මහරහතන් වහන්සේ අත දෝණී කළා අරකට පැන්වක් කළා. තප්පර දෙකෙන් සුවිසල් අඹ ගහක්. සෙනකින් අඹ පිරිලා. රජුරු අහනවා ස්වාමීනි මේ අසිරිය මොකද්ද? රජතුමනි මෙතන තමයි සංඝයාගේ දානශාලාව පිහිටන තැන. එයයි මේ අසිරිය. එහෙම තූපාරාම මළුවට වැඩලා එතන මල් මිටක් පූජා කරලා එතනින් වැඩම කළා. පොඩි කඳු ගැටයක් තිබ්බා. කකුද කඳු ගැටය. පණ්ඩුකාභය රජුරුව රජකම් කරපු නගරේ තමයි අනුරාධපුර. අනුරාධ ශාක්‍යයා රජකම දුන්නේ පණ්ඩුකාභය කුමාරයාට. ඒ පණ්ඩුකාභය කුමාරයාගේ සීයා කෙනෙක් අනුරාධ ශාක්‍යයා. එතකොට සීයා දුන්නේ පණ්ඩුකාභය කුමාරයාට මේ රාජ්‍ය දුන්නේ. ඒ කුමාරයා එතන නමක් තිබ්බා. වැවක් හැදුවා. වැවක් හදලා නම තිබ්බා අභය වැව කියලා. දෙමෙල්ලු පසු කාලීනව ඕක නේද සුද්දොත් එක්ක එකතු වෙලා ඕක නම වෙනස් කළා බසවක් කුලම කියලා. ඕකේ ඇත්තම නම පණ්ඩුකාභය රජුරු හදපු නම
අබේ වැව. ඒ අබේ වැවට යාබදු පොඩි කඳු ගැටයක් තියෙනවා. කඳු ගැටේ උඩට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මල් මිටි 4ක් පූජා කළා. මුළු පොළොවම හෙල්ලුම් කාලා ගියා. ස්වාමීනි අසරියක් මල් මංගල වර්ෂා පොදක් හෙළුණා. වැහි පොදක් වැටුණා. ඇයි ස්වාමීනි මේ අසිරිය? රජතුමනි මේ භාග්‍යතුන් වහන්සේ සමාපatti සුවයෙන් වැඩ සිටි සතර බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සුපිහිටි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වෙන් කළ ලෝකේ බලගතුම භූමිය වූ ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේ පීඨන භූමියයි. රජ්ජුරු කියනවා ස්වාමීනි නම් මං සෑය හදන්නම්. ඔබට නෙවෙයි මේක වෙන් කළේ භාග්‍යතුන් වහන්සේ. අනාගතේ පහළ වෙනවා කෙනෙක් පහළ වෙනවා. කෙනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණ සව්වෙන්න පෙරම් පුරාගෙන එන ගාමිණී අබේ නමින් කෙනෙක් පහළ වෙනවා. එයා හදනවා මේ සෑය. එතකම් මේ භූමිය වෙන් කළා තියෙන ගල් ටැඹක හිටවලා රම් පතක ලියලා කරඬුවක තැන්පත් කළා. රජමාලිගාවේ තැන්පත් කළා. අනාගතේ ගාමිණී අබේ රජුරවන්ට මහා සෑය හදන්ට වෙන් කරපු භූමියයි. ශාසනයක් පිහිටවනවා කියන එක ලේසි නෑ. මිහිඳු මහරහතන් වහන්සේ මැනවින් කළා ඒක. මනාකට කළා. ඊට පස්සේ අරිට ඇමතිතුල් පිටත් වෙලානේ. ධාතුන් වහන්සේලා වඩම්මගෙන ඉන්න සෑය බඳින්න තූපාරාමේ බඳින්න පිටත් කළ යවුවා සුමන රහතන් වහන්සේ. සුමන රහතන් වහන්සේ ජම්බු ධර්මාශෝක රජු ළඟට ආසින්ම ගියා. ආසින්ම වැඩම කරද්දි පාටලිපුත්‍රයට බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රං කටාරමේ පිහිටෝගෙන අරගෙන ඇවිල්ලා රජමාලිගාවේ තියලා රජ්ජුරුව කාර්තික පූජාව කරනවා. එතෙන් ඒ කාර්තික පූජාව කරන බෝධීන් වහන්සේ වෙන් කරලා තියෙන තැනට තමයි කාර්තික පූජාව කරන තැනට තමයි සුමන රහතන් වහන්සේ වැඩි. ධාතුන් වහන්සේලා ඉල්ලගෙන යන්න කියපුවාම මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ සමග පාත්‍රේ පිරෙන්න ධාතුන් වහන්සේලා දුන්නා ලංකාද්වීපයට. පින අපේ පින භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රේ පිරෙන්න. පසු කාලීනව දිගටම දන්ත ධාතුන් වහන්සේ පාත්‍ර ධාතුන් වහන්සේ තමයි රාජකීය පූජනීය වස්තු විදිහට ආවේ. දන්දා මාලිගාවට එනකන් ඒ දෙක ආවා. නිරුපද්‍රිතව. ඊට පස්සේ අපේ තුමන සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ හේම අනුතත්විල විල්තෙර ධාතුන් වහන්සේලා පාත්‍රේ තැන්පත් කරලා සක්දෙවිඳු මුණ ගැහෙන්න වැඩියා. සක්දෙවිඳුගේ සිළුමිණ සෑයේ තිබිච්ච අකු ධාතුන් වහන්සේත් වඩම්මගෙන ආවා. වඩම්මගෙන ලොකු විස්තර කියන්න වෙලාව මදි. උන් වෙලාව ගිහිල්ලා වෙලා ගියා ඇමතිවරු 60ක් එක්ක අනික් අරිට ඇමති අනෙක් ඇමතිවරු 60කුයි එක්ක පිටත් වුණා සෑගිරියට යන්න. රහතන් වහන්සේ වැඩි නෑ බලන්න මොකද කියලා. බලන්න යද්දී රහතන් වහන්සේට වන්දනා කළාම කිව්වා රජතුමනි වස් සමාදන් වෙන්න තියෙනවා. වස් කාලය ඇවිල්ලා තියෙන්නේ අපිට. වස් සමාදන් දැන් පොසොන් මාසෙ ඉවර වෙලා දැන් මේ ඇසල එනකොට වස් සමාදන් වෙන්න ඕනේ. ඇසල පොයෙත් පහුවදා වස් සමාදන් වෙන්න ඕනේ කිව්වා. එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේලා වස් සමාදන් වෙන්නේ කොහෙද? අපිට කුටි ඕනේ කිව්වා. අපි පිළියෙල කරගන්න කිව්වා. රජුරෝ කුටි පිළියෙල කරන්න ලෑස්ති වුණා. අරිට ඇමති කියනවා රජතුමනි මටත් පැවිදි වෙන්න ඕනේ. අනික් කැමතිවරු කියනවා 60 දෙනාම ඔක්කොම කියනවා රජතුමනි අපිටත් පැවිදි වෙන්න ඕනේ. එතකොට රජුරෝ කියනවා ස්වාමීනි මේ පිරිස පැවිදි වෙන්න ඕනේ කියනවා. මිහිඳු මහරහතන් වහන්සේ අරිට ඇමති ළඟට ගෙන්නලා පළවෙනි කෙස්වැටියේ කපලා අතට දෙනවා. අතට ගන්නේ රහතන් වහන්සේ නමක්. පළවෙනි කෙස්වැටිය අතට ගත්තේ රහතන් වහන්සේ නමක්. පැවිදි වෙන්න කලින්ම රහත් වුණා.
සිවුර පොරවන්ට කලින් කෙස් කපද්දිම රහත් වුණා. සිංහලේ පළවෙනි රහතන් වහන්සේ. ලංකා භූමියේ උපන් අපේ ලේ ධාතු පරම්පරාවේ සිංහල ලේ ධාතු පරම්පරාවේ පළවෙනි රහතන් වහන්සේ. අරිට්ඨ මහ රහතන් වහන්සේ කෙස් වැටි කපලා අතට දෙන්න කලින් රහත් වෙලා. ආශ්චර්යයි. ඊට පස්සේ අනික් සියලු දෙනා පැවිදි කළා ඔක්කොම ඒ වෙලෙම රහත් වුණා. 60යි. ඔක්කොම 68ක් ලෙන් 68ක් කරලා වස් සමාදන් වෙන්න සූදානම් කළා. වස් සමාදන් වුණා. අනික් අරිට්ඨම ඉන්දියාවට ගියේ එයත් පැවිදි වෙන්න අවසරයක් අරගෙන තමයි ගියේ. ගිහලා ආවට පස්සේ මට පැවිදි වෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ මම. අද පැවිද්ද කියපුවාම ගණන් ගන්නෑ මිනිස්සු. පැවිදි වෙන්න යන්න කෙනෙක් ඇහුවත් එහෙම අම්මලා ඇමතිවරුන්ගේ එකක් මේක ශාසනේ. රජවරුන්ගේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රජුරු රාජකුමාරයා මිහිඳු මහ රහතන් වහන්සේ. ඇමතිවරු ශාක්‍ය පරම්පරාවට උරුම වෙච්ච පැවිද්ද. තරුණ පරම්පරාවට උරුම වෙච්ච පැවිද්ද. කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද මේ සිවුර කියලා කියන්නේ. සම්බුදුවරු දරාගත් එකක්. මේ සිවුර කියන්නේ රජවරු සිටුවරු දරාගෙන පැවිදි වීමට පත් වෙලා කෙලස් තවපු අරහත් දජය. ඒ අරහත් දජය දරා ගන්න තරම් මිහිඳු මහරහතන් වහන්සේත් අරිට්ඨ මහරහතන් වහන්සේත් දක්ෂ වුණා. කෙලස් තැවුවා. සසරෙන් මෙතරට ගියා. ඊට පස්සේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට සුමන සාමණේරයන් වහන්සේ ධාතුන් වහන්සේලා පාත්‍රේ පිරෙන් අරගෙන ආවා. ඒව අරගෙන යොදුනක් පාසා වෙහෙර විහාර කරන්ට අනකලා මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ට. ඊට පස්සේ අකුධාතුන් වහන්සේ වැඩමගෙන එන්න පෙරහැර ලෑස්ති කළා. මිහින්තලා ඉඳලා පෙරහැර ලෑස්ති කරලා කරඬුව පිටින් ඇතාගේ පිටේ පෙරහැර සංස්කෘතිය අපිට දායාද කළේ මිහිඳු මහරහතන් වහන්සේ. ගරහන්න බෑ අද කාලේ මේ පෙරහැරවල් අලුත් සංස්කෘතිය ඇවිල්ලා පෙරහැරවල් මේවා ඇවිල්ලා තියෙනවා කියලා. මිහිඳු මහරහතන් වහන්සේ අපිට පෙරහැර සංස්කෘතිය දායාද කළේ. කියලා දුන්නේ මේක කරන්න. මේ විදිහට කොහොමද පූජෝපකාර කරන්නේ? සුමන රහතන් වහන්සේ තමයි ඔක්කොම සැලසුම් කළේ. පෙරහැර මේ විදිහට මෙතනින් මේ විදිහට කොඩි දජ පතාක අරගෙන මේ විදිහට යන්න. නැටුම් කණ්ඩායම මේ විදිහට ඒ ඔක්කොම ලෑස්ති කළේ කවුද? සුමන රහතන් වහන්සේ. පූජෝපහාර දක්වන ක්‍රම ඔක්කොම ලෑස්ති කළේ. පැහැදිලිව තියෙනවා මේ විස්තරය. මිහිඳු මහරහතන් වහන්සේ ලෑස්ති කළේ. ඕවා බෞද්ධ සංස්කෘතිය නෙමෙයි කියලා කියන්න බෑ. බෞද්ධ සංස්කෘතියක් අපිට දායාද කළා රහතන් වහන්සේලා. ඒ ඔක්කොගෙම පින පුරවගෙන සසරින් එතරට යන්න උපකාරයක් කරන්නේ. ඒකයි රහතන් වහන්සේලා එකතු කරලා තියෙන්නේ. පෙරහැරේ වඩම්මගෙන ආවේ ඇතා අරගෙන ඇවිල්ලා ධාතු කරඬුව වඩම්මගෙන ඇවිල්ලා එතන ඉඳලා බලාගෙන ඉන්නවා. කරඬුව බිමට බාන්න දෙන්නේ. රජුරු බාන්න හදන දෙන්නේ නැහැ ඇතා.